And now, live at 12. ආයිබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබරතොරතුරු ප්‍රකාශය live at 12. සුපුරුදු පරිදිම අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ. මම ඉෂාරා සමරසිංහ. අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. පොලිසිය සමග කුඩු හොයන්න ගිය මාකඳුරේ මදුෂ් වෙඩිහුවමාරුවකින් මරුට. 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. රිමාන්ඩ් කළ රිෂාඩ් පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයට රිට් පෙත්සම ගැන තීන්දුව නොවැම්බර් 6 වෙනිදා. මලල්ගොඩ කමිටුවේ නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් ගැටලු පවතින බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි පාස්කු කොමිසමේදී කියයි. ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය දුරෙන් නිරපන ලෙස ඉල්ලා විපක්ෂයෙන් විරෝධතා. ක්‍රිස් ගේල් පෆ් ඩුප්ලෙසිස් අන්ඩ්‍රු රසල් ඇතුළු සුපිරි 20 ක්‍රීඩකින් රැසක් LPL තරඟාවලියට. සංවිධානාත්මක අපරාධකල්ලි සමාජිකයෙකු වන සමරසිංහ ආරච්චිගේ මදුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මදුෂ් මද්‍රව්‍ය ව්‍යාපාරම්කරුවන් පිරිසක් සහ පොලිසිය අතර සිදු වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සංගවා තිබූ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 22ක් සොයා අදාළුවම මෙහෙයුමක් සිදු කෙරුණා. එම මෙහෙයුම සඳහා කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් මාකඳුරේ මදුෂ්ද රැගෙන විත් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙහෙයුම අතරතුර මද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් විසින් පොලිසියට වෙඩි තබා ඇති බවයි. මද්‍රව්‍ය ජාවාරම්කරුවන් මදුෂ් බේරා ගැනීම සඳහා පොලිසිය දෙසට වෙඩි තබා තිබෙනවා. එම වෙඩි තැබීමෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ගැටුමේදී මාකඳුරේ මදුෂ්ද මරණයට පත්ව තිබෙනවා. ඒ එල්ලකරු ප්‍රහාර වලින් එක් පොලිස් නිලධාරියෙකුගේ කලව ප්‍රදේශයට තුවාලලා තියෙන වෙඩි ප්‍රහාර කෙල්ල වෙලා අනිත් නිලධාරියට අත් බෝම්බයකින් කොටසක් ගිහිල්ලා ඔහුගේ පපුව ප්‍රදේශයට වැදිලා තිනවා. ඒ නිසා ඉතාමත්ම වාසනාවන්ත ලෙස පොලිස් නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමේ මේ මෙහෙයුම කරන්න කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් සමත් වෙලා තියෙනවා. දේශීය නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් මාකඳුරේ මදුෂ් මිය ගියත් ඔහු සම්බන්ධ විමර්ශන සහ ඔහු සංගවා ඇති මද්‍රව්‍ය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන දේශීය නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් මාකඳුරේ මදුෂ් මිය ගියත් ඔහු සම්බන්ධ විමර්ශන සහ ඔහු සංගවා ඇති මද්‍රව්‍ය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වෙනවාද? අනිවාර්යයෙන්ම දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු දමාගේ යතුරුපැදිය ඔස්සේ අපිට සෑහෙන විමර්ශනයක් කරන්න පුළුවන්. ඒත් එක්කම ඔහුගේ අනුගාමිකයින් සෑහෙන පිරිසක් කොළඹ සහ දකුණු පළාත්වල සිටිනවා. ඔවුන් සම්බන්ධව ඉදිරි විමර්ශන කරලා ඔවුන්ව සම්පූර්ණයෙන්ම මේ මද්‍රව්‍ය ජාවාරම නැවැත්වීම සඳහා අපි දියුණු ක්‍රියා කරනවා. අනතුරු එම ස්ථානයේ සිදු කළ සෝදිසියෙන් රුපියල් කෝටි 22ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 22ක්, පිස්තෝල 2ක් සහ යතුරු පැදියක් පොලිස් බහරයට ගැනුණා. මාකඳුරේ මදුෂ් ලබා දුන් තොරතුරු වලට අනුව අදාළ මහල් නිවාස සංකීර්ණයේ 10 වෙනි මහලේ පිහිටි මෙන්න මේ නිවස තුල තමයි හෙරොයින් ගොඩගසා තිබුණේ. ඉතින් ඒ හෙරොයින් තොගය සොයා තමයි කොළඹ අපරාධ කොට්ටාශ නිලධාරීන් පැමිණියේ. කෙසේ වෙතත් මාකඳුරේ මදුෂ් මෙම මහල් නිවාස සංකීර්ණයේ මෙම කාමරය තුලට රැගෙන ඒමට අවස්ථාවක් ලැබුණේ නැහැ. අතරමඟදී අවිගත් පිරිසක් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා මදුෂ් පැහැර ගැනීමට උත්සාහ කළා. නමුත් එය සාර්ථක වුණේ නැහැ. ඔබට පෙනෙනවා ඇති මේ වන විට පොලිස් බහරයටගත් හෙරොයින් රජයේ රස පරීක්ෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි ලෙස පරීක්ෂාවට ලක් කරන ආකාරය මෙම සිද්ධිය අද උදෑසන පත්තරේ වැඩසටහනින්ද අප මුල්වරට අනාවරණය කළා. පසුගිය වසරේ පෙබරවාරි 4 වෙනිදා ඔහු ඩුබායිහිදී සංවිධානය කළ සාදයකදී ඔහු ඇතුළු 31 දිනකු අත්අඩංගුවට ගත්තා. ඝාතන සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පාතාල නායකයෙකු බව සැලකෙන මාකඳුරේ මදුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය වසරේ මැයි 5 වෙනිදායි. ඒ ඔහු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු දිවයිනට පැමිණි අවස්ථාවේදී දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තටිය ඝාතනය, කළුතර බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාල සමාජික සමයන් ඇතුළු පිරිසක් ඝාතනය, පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව මහතාට වෙඩි තැබීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. වසර එකහමාරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ සිටි මාකඳුරේ මදුෂ් පසුගිය සිකුරාදා වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ටාශයට බහර දුන්නා. ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ටාශ නිලධාරීන් විසින් මාකඳුරේ මදුෂ් ලබා දුන් තොරතුරකට අනුව කොටිකාවත්ත ප්‍රදේශයේ සංගවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 10ක්ද සොයා ගැනුණා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති 4ක් සම්මත වීමට නම් ජනමත විචාරණයකට යොමු කිරීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨ අධිකරණය තීන්දුව කර තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද මේ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වුණා. එෙහිදී 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් කතානායකතුමන් විස එවා තිබූ තීන්දුව ප්‍රකාශනපත් කර කතානායකතුමන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 එක ව්‍යවස්ථාවට අනුකූල වන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 පහ ව්‍යවස්ථාවට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට අවශ්‍ය වන බවත් පනත් කෙටුම්පතේ 3 5 14 සහ 22 වගන්ති පවතින තත්වාකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව සමග කිව යුතු 3 ව්‍යවස්ථාවට අනනුකූල වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවට අනුව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතු බවත් එසේ වුවද 3 සහ 14 වගන්තිවල ඇති අනනුකූලතාවයේ යෝජිත කාරක සභා සංශෝධන ප්‍රකාරව සංශෝධනය කිරීම මගින් ඉවත් කර ගැනීමට කළ හැකි බවත් පස්වන වගන්තියේ ඇති අනනුකූලතාවයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දක්වා ඇති ආකාරයට සුදුසු පරිදි සංශෝධනය කිරීම මගින් ඉවත් කර ගැනීම කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්වෙන නිල වාර්තා මුද්‍රණය කළ යුතුයි නියෝග කරමි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද රාත්‍රී ලයිව් එකේ තුලින් ගෙනීමේ බලාපොරොත්තු දැන සමුගන්නවා ප්‍රගීත් පෙරේරා පාර්ලිමේන්තු සංකේතයේ සිට. රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ ආරම්භ වුණා. ප්‍රථම අධීරයට තේ තෝරාගෙන ඇති පිරිස 34818ක්. සමාජයේ පහළම ආදායම් කණ්ඩායමට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක් දෙනා සඳහා රැකියා නියුක්ති කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ ආරම්භ වුණා. ප්‍රථම අධීරයට තේ තෝරාගෙන ඇති පිරිස 34818ක්. පත්වීම් ලාභීන්ට ඔවුන්ගේ නිපුණතාව සහ අභිමතය අනුව හඳුනාගත් ක්ෂේත්‍ර 25ක් යටතේ මාස 6ක විධිමත් පුහුණුවක් හිමි වනවා. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය පුහුණු වැඩසටහන බහරව කටයුතු කරනවා. පුහුණුව සාර්ථකව නිම කරන අභ්‍යාසලාභීන්ට NVQ 3 සහතික පත්‍රය ප්‍රදානය කරනවා. පුහුණු කාලය තුළ අභ්‍යාසලාභියෙකුට රුපියල් 22500ක මාසික දීමනාවක්ද හිමිවන බවයි ජනාධිපති කාර්යාලයේ නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වන්නේ. රැකියා ලක්ෂයේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා දිලිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සංකල්පය අනුව සැලසුම් කරනු ලැබුවා. එය බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබනවා. අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් නැංවීම සමාජ සංරක්ෂණය තහවුරු කොට දිලිඳුකම පිටුදැකීම ආදායම් විෂමතා හැකිතරම් සමනය කොට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම ඉන් අපේක්ෂා කරනවා. වැඩසටහන ක්‍රියාත්මක කිරීම මේ වසරේ ජනවාරි 20 වෙනිදා ආරම්භ කෙරුණා. 6 මාසක පුහුණුවෙන් අනතුරුව අභ්‍යාසලාභීන් PL 2 ශ්‍රේණියේ ස්ථිර පත්වීම් ප්‍රදානය කොට අමාත්‍යංශ දෙපාර්තමේන්තු සංස්ථා සහ රජයට අනුබද්ධ ආයතනවල පුරප්පාඩු තනතුරුවල කාර්යයන් සඳහා යොමු කරන බවත් ජනාධිපති මාධ්‍යංශ නිකුත් කළ නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වනවා. අපි දැන් සූදානම් විරාමයක් ලබා ගන්න. අනුග්‍රහය මහජන බැංකුව හඳුන්වා දෙන මේඩ් ඉන් ශ්‍රී ලංකා ණය ව්‍යාපෘතියට ඔබත් අදමායදුම් කරන්න. ඔබ උණුසුම් හෝ සීතල දෙයක් ආහාරයට ගන්න විට දන්ත ස්නායු උත්තේජනය වෙනවා. බොහෝ දෙනෙක් මේ තත්ත්වය නොසලකා හරිනවා. ඒත් එය අනිවාර්යයෙන්ම සැලකිය යුතු තත්ත්වයක්. කල්ගත වෙද්දී මේ සංවේදීතාවය බරපතල වෙන්න පුළුවන්. මගේ නිර්දේශය නම් ඔබේ දන්තාලේපය වෙනස් කරලා සෙන්සොඩයින් වලට මාරු වෙන්න. මුල් අවධියේදී දරුවාට ලැබෙන නිසි පෝෂණය, උත්තේජන සහ ආදරය ඔහු වැඩිහිටියේදී ලබන සාර්ථකත්වයේ ඇරඹුමයි. ඇන්කපීඩියා ප්‍රෝ එක් වීදුරුවකින් ඔබේ දරුවාගේ දෛනික යකඩ අවශ්‍යතාවයන් කොටසක් සැපයීමට දායක වේ.
යකඩ මානසික ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරිදි සිදුවීමට දායක වේ. නැනවත් ඇරඹුමක්. හඳුන්වා දෙන අලුත්ම ටේස්ට් එක මැගී පපරකොත්තු. කෘතිම රසකාරක හෝ වර්ණකාඩංගු කර නැති අලුත්ම ෂේප් එකේ මැගී පපරකොත්තු. ඔබත් අදම ටේස්ට් කරන්න. මැගී පපරකොත්තු. කීට් ගෑන්ග් වෙන රස. Nestle. Good food, good life. නිවසක වැසිකිළිය නිතරම පාවිච්චි වෙනවා. ඒ විෂ බීජ හුවමාරු වෙන්න හේතු වෙන්න පුළුවන්. හාපික් පවිත්‍රකාරක විෂ බීජ 99.9%ක්ම විනාශ කරනවා. හාපික් টয়ලට් ක්ලීනර් යොදා ඔබේ වැසිකිළිය දිනපතා පිරිසිදු කරගන්න. අපේ වැසිකිළිය පිරිසිදුව තබා ගමු. පිරිසිදු වැසිකිළියක් සෞඛ්‍ය සම්පන්න නිවසක්. දැඩිගම රන්නය මධ්‍යස්ථානවලින් පවමකට රුපියල් 80,000ක්ම ගෙවනවා. කූල් නිව්ඩේල් බයික් එකක් දිනාගන්න. නිව්ඩේල් යෝගට් මල්ටිපැක්ස් දෙකේ තියෙන ස්ටෝරි එක හරියට හදලා මේ අංකයට හෝ පහත ලිපිනයට අද මෙවන්න. දරුවන්ට බෙහෙත් දෙනකොට නියම මාත්‍රාව ගැන වඩා සැලකිලිමත් වෙන්න ඕන නේද? ප්‍රතිවලින් මාත්‍රාව මැනීම අසීරුයි. ළමා පෙරඩෝල් මිනිත් ඒකකින් ගැළපෙන මාත්‍රාව මැන ගැනීම පහසුයි. කවදාවත් මනින්න බැරි එකම දේ අම්මගේ ආදරේ. ළමා පෙරඩෝල්. නවලක්ස් බියුටි ඉන්ග්‍රීඩියන්ට්ස් 7ක් සහ විටමින් E සමගින් සඳමෙන් දිතුලන මොහොනක්. සඳලතා පායන මල් වෙටගාව ඉරිමාවුදේ සඳුට උපමා ඔබයි ලඳුනේ නවලක්ස් සඳමෙන් දිතුලන මොහොනක්. ආමලිකතාව විවෘත කරන්න, එක් කරන්න, මිශ්‍ර වෙන්න තබා පානය කරන්න. ඒනෝ තත්පරහයින් ක්‍රියාකරීම ආරම්භයි. ආදරේ ඔබේ දැසේ නොනවති ජීවිතය විඳින්න. රුපියල් 286කට මාසෙටම අන්ලිමිටඩ් YouTube, FB Messenger හා Facebook යන්න දැනට තියෙන හොඳම පැක් එක දාගන්න. මේවා කොන්දේසි නැතුව දෙන්නේ Airtel විතරයි. බිස්නස් එක පටන් ගත්ත පළවෙනි දවස වගේ. එදා විශ්වාසයෙන්ම අදත් පටන් ගන්න. නෙස්ට් මෝල්ට් වල රන්වන් මෝල්ට් සහ කිරිසාරයක් නව පෝෂණ සංයෝගයක් ශක්තියට සහ ප්‍රතිශක්තියට උපකාරී වේ. රටම බලගන්වන්න 100% සූදානම්. නෙස්ට් මෝල්ට්. From Nestle. කරාබු නැටි බබ්බුල පොතු අඹරා රෝසතෙල් මුසුරු දසනකාන්ති චූර්ණය සහිත ලිවර් ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි. This is Live at 12. දැන් තවත් දේශීය පුවත්. නිරෝධායන ඇඳුම් නීතිය පවතින ප්‍රදේශවල සියලු අත්‍යවශ්‍ය වෙළඳසැල්, ඔසුසැල් මෙන්ම සුපිරි වෙළඳසැල් අද උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘත කෙරුණා. මේ අතර ඊයේ දිනේදී මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයින් 87 දෙනෙකු වාර්තා වූ අතර පිටකොටුවෙන් සහ මැනින් වෙළඳපොළෙන්ද ආසාදිතයින් වාර්තා වූ බව තහවුරු වුණා. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් අද පෙරවරු වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2164ක් දක්වා ඉහළ ගියා. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයින් 87 දෙනෙකු ඊයේ දිනේ වාර්තා වීමත් සමග එම කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2164ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුද්ගලයන් 1041 දෙනෙකු එම ඇගලුම් කම්හලේ සේවකින් වන අතර අනෙක් පුද්ගලයන් 1123 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ඒත් සමගම මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින්ගේ ගණන 5625ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව දැක්වෙන්නේ 2172ක් ලෙසයි. එමෙන්ම වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3440ක්. පවතින තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ රටට බලපාපු මිනුවන්ගොඩ පොකුර ටිකක් විශාල වේගෙන යනවා. එහෙම වෙලා තියෙන්නේ වෛරස් එකේ පැතිරෙන වේගය වැඩි වී වෛරස් එක සැර වෛරස් එකක් කියලා. කොවිඩ් වලම සැර කාණ්ඩයක් කියලා විශේෂඥ වෛද්‍යවරුන් කියනවා. විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. මේ වෛරස් එක ඔබේ ගෙදරට ගිහිල්ලා ඔබේ දෙමව්පියන්ට ආච්චිට 100ට අම්මට තාත්තට හැදුනොත් ඔවුන් දරුණු විදිහට ආසාදනය වෙලා හුස්ම ගන්න බැරුව රෝහල් ගත කරලා ජීවිතේ බේර ගන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ නිසා අපේ යුතුයකම තමයි ගෙදරින් එළියට ආවට පස්සේ ආයේ ගෙදර ඒක අරගෙන යන්න නැතුව ඉන්න ඕනේ. දැනට වැඩිහිටි ජනගහනයට මේ රෝගේ බෝයලා තියෙන ප්‍රමාණය අඩුයි. ඉදිරියේදී වැඩි වුණොත් අපේ අර 13 කියලා තියාගෙන තියෙන මරණ ගණන අපිට ඉලක්කම් වලින් වැඩි කරන්න වෙයි.
මොකද තාමත් ලෝකේ කොවිඩ් වලට බෙහෙතක් හොයාගෙන නැහැ. ඒ නිසා බේරිලා ඉන්න එක ඇරෙන්න වැඩිහිටියන්ට මේක ගිහින් ගෙදරට දෙන්න නැති එක ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. ඒක අමතක කරන්න එපා. මේ අතර ඊයේ දිනේදී කොළඹ පිටකොටුව කඩසාප්පු හිමිකරුවෙකුටද කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ අතර ඔහුගේ පවුලේ අය මෙන්ම ආශ්‍රිතයින්ද නිරෝධායනයට යොමු කිරීමටයි මේ වන විට පියවරගෙන ඇත්තේ. එමෙන්ම කොළඹ මැනින් වෙළඳපොලේ ආහාර වෙළඳසැලක හිමිකරුවෙකුටද කොවිඩ් ආසාදිත බවට ඊයේ තහවුරු කරගත් අතර අදාළ පුද්ගලයා ජයල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුගේ පවුලේ ඥාතීන් මෙන්ම සමීපතමයින් නිරෝධායනයට යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. මේ අතර මත්තේගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත බවට ඊයේ තහවුරු වූ අතර අදාළ පුද්ගලයා දිවුලපිටිය රෝහලට යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබුවේ. කොළඹ නැවතටාකාංගනයේ සේවය කරන ගාල්ල කරන්දිරි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් සොයා සෞඛ්‍ය අංශ මෙහෙයුම් දියත් කළා. ඒ අනුව අදාළ පුද්ගලයා දිනපතා අම්බලන්ගොඩ සිට කොළඹ බලා බස් රථයෙන් හෝ දුම්රියෙන් ගමන් කර ඇති බවටයි සෞඛ්‍ය අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ. ඒ අනුව කොළඹ වරායේ නැවතටාකාංගනයෙන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 16ක්. මේ අතර කොළඹ වෝඩ් ප්‍රදේශයේ පදිංචි නැව් සමාගමක සේවය කරන පුද්ගලයෙකුද කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහු කොළඹ නැවතටාකාංගනයේ වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ ආශ්‍රිතයෙකු බවයි. මේ අතර කොළඹ වරායේ ඇතිව තිබෙන තත්ත්වය සහ එහි සෞඛ්‍යමය පියවරයන් සම්බන්ධයෙන් එහි වෘත්තීය සමිතිය මෙලෙස අදහස් පළ කළා. අපි වරාධිකාරී ගරු සභාපතිතුමාට පහුගිය දිනක පෙර සාකච්ඡාවේදී කිව්වා කොළඹ වරායට පැමිණෙන සේවකයන්ට පුළුවන් තරම් ප්‍රවාහන පහසුකම් සලසන්න කියලා. මේ වෙනතුරුත් ඒ පිළිබඳ නිසි අවධානය යොමු කළ නැහැ. වරායේ සේවකයෝ ඉතාමත් කැපවීමෙන් වැඩ කරන සූදානම්. මොකද අපි දන්නවා මේක මර්මස්ථානයක් කියලා. රටේ ආර්ථිකයට කෙලිම බලපාන ස්ථානයක් හන්දා මේ වසංගත කෙසේවත් අපි මේවට මූල දීලා වැඩ කරන අපේ සේවක සූදානම්. නමුත් පාලකයන්ගේ යුතුයකමක් තියෙනවා සේවකයන්ට නිසි පහසුකම් සලසන්න. කෙසේ වෙතත් වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරල් දයරත්නායක මහතා පළ කළේ මෙවන් අදහසක්. එහි වැඩ කරන කළමනාකාරීත්වයේ සිට පහළම සේවකයා දක්වා ඉතාම උනන්දුවෙන් ඔවුන්ට දීලා තියෙන සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන සියල්ලක්ම හොඳින් කරගෙන යනවා. පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම PCR පරීක්ෂණ නිරන්තරයෙන්ම සිදු වෙනවා. සුමානකට 100කට 200කට ආසන්න පිරිසක් මේ වරාය අධිකාරියේ විවිධ අංශ වලින් කණ්ඩායම් අරගෙන අපි පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම අනිකුත් සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන සියල්ලම 100%ක්ම පවත්වාගෙන යනවා. කියන පවත්වාගෙන යාම තුල තමයි මේ ආරක්ෂාව අපි ඇති කරගෙන තියෙන්නේ වරාය තුල. මේ අතර ප්‍රදේශ කිහිපයකට පනවා ඇති නිරෝධායන ඇඳුරු නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ගත වූ පැය 24 තුලත් පුද්ගලයන් 86 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අනුව අත්අඩංගුවටගත් සමස්ත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 388ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර පොලිස් බහරයටගත් වාහන සංඛ්‍යාව 58ක්. ඊයේ දිනේ තමයි වැඩිම පිරිසක් අත්අඩංගුවට ගත්තේ. අද උදෑසන 6න් අවසන් වෙච්ච පැය 24 කාලය තුල 88 දෙනෙක් ඇදිරි නීති කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා. මේ ඇදිරි නීතිය පවතින පොලිස් බල ප්‍රදේශ 19ක් ආශ්‍රිතව අද දිනේදී යම් සීමාවන් යම් ප්‍රමාණයකට ලිහිල් වෙනවා. අත්‍යවශ්‍ය ආහාර වෙළඳසැල් ඒ වගේම ඖෂධ සැල් විවෘත කරන්න හැකියාවක් තියෙනවා. උදෑසන 8 ඉඳලා රාත්‍රී 10 වෙනතුරු අපි ඉල්ලා සිටිනවා මේ වෙළඳසැල් හිමියන්ගෙන් ඒ වගේම යම් ආකාරයකට කළමනාකරුවන්ගෙන් මේ වෙළඳසැල් විවෘත කරලා ජනතාවට උපරිම සේවාව සලසන්න. හැබැයි ඇතුල් වෙන ස්ථානවල අත්හොදා ගන්න පිරිසුදු කරගන්න යමක් තියෙන්න ඕනේ. ඒ වගේම අනිකුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න ඕනේ. නිවසින් යන හැම එක්කෙනෙක්මත් මුහුණු ආවරණ පළඳින්න ඕනේ. ඇදිරි නීතිය තියෙන ප්‍රදේශවල විතරක් නෙමෙයි නැති ප්‍රදේශවල. මේ අතර නිරෝධායන ඇඳුරු නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අද සිට රුපියල් 5000 දීමනාව ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. පළමු අදියර යටතේ මිනුවන්ගොඩ දිවුලපිටිය අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පවුල් 72345 දෙනෙකු සඳහා මෙම දීමනාව හිමි වනු ඇති. අපි දැන් සූදානම් තවත් කෙටි විරාමයක් ලබා ගන්නට. දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඊයේ යෝෂිත රාජපක්ෂ මහතා පැමිණියා. ඒ කොමිසමින් ලද දැනුම් දීමකට අනුවයි. CSN නාලිකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ඊයේ දේශපාලන පලිගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණියා. CSN නාලිකාව සහ අනිකුත් වෙච්ච අපිට දේශපාලන වශයෙන් අපිට අපෙන් පලිගත් දේවල් ගැන කතා පැමිණිලි කරලා තියෙනවා. ඉතින් ඒ ගැන සාකච්ඡා කරන්න තමයි අපිට එන්න කියලා තියෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ මගේ නිරෝධතාවය ඔප්පු කරන්න. හමුදාවෙන් මාව 2016 නඩුවකුත් නැතුව වැඩතහනක් ලක් වුණා. ඉතින් ඒ අවධියේදී මගේ පියාට මම වැඩ කරා. එතුමාගේ පෞද්ගලික කාර්ය සියලු දේ මම තමයි ඉටු කරේ. ඉතින් මට මේ පුහුණුවත් එක්ක එතුමා ගා වැඩ කළා අවුරුදු 4කට පස්සේ මට අපරාධ රස්සාව ලැබුණා. ඉතින් එතුමා හිතුවා මම එතන සිටිය යුතුයි කියලා. එතුමාගේ කැමැත්ත සහ කැබිනට් අනුමැතිය අනුව තමයි මම එතනපත් වුණේ. විපක්ෂයේ චෝදනා කරන රාජපක්ෂව මේක කොහොමද?
මට පෙර හිටපු කාර්යමණ්ඩල ප්‍රධාන සාගරත්නායක මහත්තයාට කැබිනට් ධූරය දක්වා හදලා දුන්නා. ඒතර සීලුම වරප්‍රසාද දුන්නා. ඉතින් ඒක ගැන ප්‍රශ්න කරේ නැහැ නේ. ඇයි මට හම්බෙච්ච එක ප්‍රශ්න කරන්නේ? මම වැඩ කරන විදිය බලලා මම රජයට රටට සේවය කරන විදිය බලලා මට චෝදනා කරා. මම තමයි වැඩ බාරගෙන තම සතියක්වත් නැහැ. මම අවුරුද්දකින් අහන්නකෝ. මේ අතර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කළ පැමිණිල්ලකට අනුව ඊයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාද දේශපාලන පරිගැනීම් පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණියා. උදයංග වීරතුංග මැතිතුමා මම හිතන ප්‍රකාශයක් කළා තිබ්බා අපේ මුදල් ඇමති වශයෙන් සහ විදේශ ඇමති වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී එතුමා සම්බන්ධයෙන් චෝදනා ලක් කළ තියෙන දේවල් ගැන මුදල් ඇමති වශයෙන් මම කටයුතු කරලා මහ බැංකුව සහායකය යටතේ මගේ දත්තත් නෙමෙයි තිබ්බේ විදේශ අමාත්‍යාංශ කාලේ ඒ කරපු ඊට පෙර කරපු ඒවා ගැන විශ්ලේෂණයක් කිරීම තමයි තිබ්බේ. මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ 136 වෙනි ජන්මදිනය අදට යෙදී තිබෙනවා. එහි ප්‍රධාන සමරු උත්සවය පැවැත්වුණේ කොළඹ කොල්ලුපිටිය ධර්මකීර්ති ආරාමේදී. මෙරට නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ඩී.එස්. සේනානායක මහතා මෙරට කෘෂිකර්මාන්තයේ ඉහළ නැංවීම සඳහා සුවිශාල මෙහෙවරක් ඉටු කළ නායකයෙක්. ඩී.එස්. ශ්‍රීමතානන්ගේ 136 වන ජන්මදින සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ ප්‍රධාන සමර උත්සවය අද කොළඹ කොල්ලුපිටිය ධර්මකීර්ති ආරාමේදී පැවැත්වුණේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය බණ්ඩාරවෙල විමලධර්ම හිමියන්ගේ අනුශාසකත්වයෙන්. මෙම සමරුත්සවයට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමත් එපා සේනානායක මැතිතුමත් මේ රටේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ගන්නට විශාල අංශයක් විභාග වෙහෙසක් කරපු නායකවරුන් දෙදෙනෙක් හැටියටයි අපි කවුරුත් දන්නේ. ඒ වගේම මේ රට තුල මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නටත් ඒ වගේම කෘෂිකාර්මික වශයෙන් මේ රට දියුණු කරන්නටත් ඒ සංවර්ධන වැඩ කටයුතු කරන්නටත් ඒ දෙපළ නායකත්වය ලබා දුන්නා මේ රටට. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දුරයෙන් නිරපැන ලෙස ඉල්ලමින් දසදහස් ගණනින් විපක්ෂ ආධාරකරුවන් තවදුරටත් වීදි බැස විරෝධතා පවත්වනු ලබනවා. මේ අතර ලොව පුරා COVID-19 ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 4,06,48,000 ඉක්මවා තිබෙනවා. ලොව රටවල් සහ පාලන බලප්‍රදේශ 215ක මේ වන විට ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 4,40,48,000 සීමාව ඉක්මවා ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ. ලොවපුරා මරණ 11,22,000කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වනවා. වැඩිම ආසාදිතින් මෙන්ම වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කරන ඇමරිකා එක්සත් ජනපදයේ මරණ 2,25,000 ඉක්මවා ඇති අතර ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවන ඉන්දියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 1,15,000කට අධිකයි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දුරහෙන් නිරපීම අරමුණු කරගෙන එරට විපක්ෂ ආධාරකරුවන් දහස් සංඛ්‍යාත පිරිස් වීතිපැස තවදුරටත් විරෝධතා පවත්වනු ලබනවා. මෙම දැවැන්ත විරෝධතා පවත්වනු ලැබුවේ පාකිස්තානයේ කරච්චි නුවරයි. විරෝධතාවයට පාකිස්තානයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂ 9ක් එක්ව සිටිනවා. ප්‍රංශයේ පාසල් ගුරුවරයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිසුන් සිව් දෙනෙකු ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉස්ලාම් ආගම සම්බන්ධව කාටුන් චිත්‍රයක් ශිෂ්‍යයින්ට පෙන්වීම මුල් කරගෙන මෙම ඝාතනය සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම ඝාතනයට විරෝධය පළ කරමින් ප්‍රංශයේ විරෝධතාවයන්ද පැවැත්වුණා. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මියගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසනවා. මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඉදිරිපත් කළ රීට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලුණා. දින 6ක් පුරා පොලිසිය මගහරිමින් සැඟව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඊයේ අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ දෙහිවල මහල් නිවසක සිටියේදී. එහිදී ඔහුට සැඟව සිටීමට ආධාර කළ වෛද්‍යවරියක් ඇතුළු 7 දෙනෙකුද පොලිසිය අත්අඩංගුවට ගත්තා. එම පිරිස ඊයේ පසුරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු අතර එහිදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු සැකකරුවන් පිරිස එළඹෙන 27 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් දින 14ක් තුළ විමර්ශන වාර්තාවක් ලබා දෙන ලෙසද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මියගමුව පල්ලන්සේන තරුණ වර්ධකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ වෙත යොමු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසනවා. කෙසේ වෙතත් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අභ්‍යාචනාධිකරණයට ඉදිරිපත් කළ රීට් පෙත්සම අද පෙරවරුවේ ද්විපුත්කල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුණා. එහිදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මේ වන විටත් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බැවින් එම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන සම්බන්ධයෙන් සිය සේවාදායකයාගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බැවින් වෙනත් දිනයක් ලබා දෙන ලෙස රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නීතිඥවරුන් විනිසුරු මඩුල්ලෙන් ඉල්ලීමක් කළා. කරුණු සලකා බැලූ ද්විපුත්කල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම යලි නොවැම්බර් 6 වෙනිදා කැඳවන ලෙස නියෝග කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ මලල්ගොඩ කමිටුවේ අවසන් වාර්තාවේ සඳහන් වන්නේ තමන් නොපැවසූ දේවල් වන අතර අවම වශයෙන් සිය සාක්ෂි අවසානයේ අත්සන් හෝ ලබා නොගත් බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ පස්වරුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ පස්වරුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි ලබා දුන්නා. එහිදී ඔහු සඳහන් කළේ මලල්ගොඩ කමිටුවේ නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතින බවයි. මේ කමිටු වාර්තාව සති දෙකකින් දෙන්න තිබුණේ. අතුරු වාර්තාවක් දීලා ඒ තරම්ම ඉක්මනට කොහොමද ඒ සිදුවීම ගැන සාධාරණ වාර්තාවක් ලබා දෙන්නේ? ස්වාමීනි, මම පැහැදිලිව කියනවා මම නොකියූ දේවල් එහි සටහන් වෙලා තියෙනවා. සාක්ෂි සටහන් සහිත එකම පිටුවකට හෝ මගෙන් අත්සන් ගත්තේ නැහැ ස්වාමීනි. අප්‍රේල් 19 වෙනිදා රාජ්‍ය බුද්ධි සේවය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ටාශයට රාජ්‍ය බුද්ධි සේවය විසින් නිකුත් කළ වාර්තාව ඔබටත් පිටපත් කර තිබුණද? නැහැ ස්වාමීනි. ඔබටත් ඒ පිටපත් කර තිබුණා නම් ඒ වෙනුවෙන් පියවරක් ගැනීමට හැකියාවක් තිබුණද? CIDට සහ TIDට යවපු වාර්තාව මටත් එවලා තිබුණා නම් ඒ වෙද්දි පැය 48ක් තිබුණා. එහෙම මා දැනුවත් වුණා නම් සියලු දෙනා කැඳවලා සාකච්ඡාවක් කරලා අවශ්‍ය ක්‍රියාත්මක සැලසුම් හදන්න තිබුණා. මා වෙත එම වාර්තාව ලබා නොදීම රාජ්‍ය බුද්ධි සේවයේ සිදු ලොකු අඩුපාඩුවක්. අප්‍රේල් 20 වෙනිදා රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු WhatsApp පණිවිඩය ආවේ කොහින්ද කියන්න සාක්ෂිකරු දැන සිටියාද? නෑ, මම සම්පූර්ණයෙන් බලාපොරොත්තු තියාගෙන හිටියේ රාජ්‍ය බුද්ධි සේවය ගැන. සහරන් අත්අඩංගුවට ගන්න කියලා ඔබේ සේවා කාලයේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් ජාතික ආරක්ෂක මණ්ඩලයට නිර්දේශ කර තිබෙනවා නේද? මට එහෙම මතකයක් නෑ ස්වාමීනි. මගේ සේවා කාලයට පෙර කීවද දන්නේ නෑ. මගේ කාලය තුල එහෙම නිර්දේශ කළා කියලා මට මතක නෑ. මේ අතර වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ අප්‍රේල් 4 වෙනිදා ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දැනුවත්ව නොසිටි බවට හිටපු ජනාධිපතිවරයා විසින් කර තිබෙන ප්‍රකාශය Tamanට විශ්වාස කළ නොහැකි බවයි. හිටපු ජනාධිපතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අතර ඉතා කිට්ටු සුහද සබඳතාවක් පැවති බවත් ජනාධිපතිවරයාට ඍජුවම බුද්ධි තොරතුරු ලබා දීම ඔහු විසින් සිදු කළ නිසාත් එම තොරතුර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා දැන නොසිටීම සැකයක් බවත් සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළා. අප්‍රේල් 4 වෙනිදා තොරතුරු ජනාධිපතිවරයාට කීවේ නෑ කියන එක මම විශ්වාස කරන්නේ නෑ. බුද්ධි හා බුද්ධි නොවන තොරතුරු සියල්ල රාජ්‍ය නායකයාට දැනුම් දෙන්නේ රාජ්‍ය බුද්ධි සේවය විසින්. ඒක තමයි සම්ප්‍රදාය. ඒක ලෝකේ හැම රටකම වගේ තියෙන එකක්. එලෙස ජනාධිපතිට නොකීවා කියා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ කියනවා නම් ඔහු ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මගේ මාස 5මාරකටම මම එක දවසක්වත් බුද්ධි තොරතුරු ගැන ජනාධිපතිට කියලා නෑ ස්වාමීනි. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ඔහුගේ හදවතට කිට්ටු කරලා ඇහුවා නම් ඔහුත් ඒ දන්නවා. හිටපු ජනාධිපතිත් ඒ දන්නවා. මම ඉල්ලා අස්වීම දීපු වෙලාවෙත් ඇහුවා සර් නිලන්ත සර්ට ඒක කිව්වේ නැද්ද කියලා. මෙච්චරකල් මන්ද බුද්ධි තොරතුරු ඔබතුමාට කිව්වේ කියලා. නිලන්ත ඒක කිව්වේ නැත්නම් ඒක නිලන්තගේ වරදක් කියලා මම කිව්වා. ඒ වෙලාවේ හිටපු ජනාධිපතිවරයා බිම බලාගෙන පත්තරයක් දිහා බලාගෙන හිටියා. දැන් ක්‍රීඩා